ආයිබෝවන් අපි අද සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගෙට නියමිත පද්‍ය පන්තියක් වන හානාහිය පානාන හැරෙන්දෙනේ පද්‍ය පන්තිය විචාරය කිරීමටයි. දුවන පුතාලා දන්නවා කවිය කියන එක ආරම්භ වුණේ මිනිසාගේ වැඩි යුගයේදී බව. ඒ මිනිසාගේ වැඩි යුගයේදී අම්මගෙන් ආරම්භ වෙච්ච කවිය අද වෙනකොට නිදහස් කවිය දක්වා ඊටම දියුණු මට්ටමකට කවියපත් වෙලා තියෙනවා. ඒ අනුව කවිය අපිට යුග වශයෙන් බෙදුවොත් මුල් යුගයේ කවීන්, හෙළහවුලේ කවීන්, කොළඹ යුගයේ කවීන්, නිදහස් කවීන්, එවත් නිදහස් කවීන් වශයෙන් යුග හතරකට බෙදන්න පුළුවන්කම තියෙනවා. කාව්‍ය ආකෘති වශයෙන් බෙදුවොත් ආකෘති තුනකට බෙදන්න පුළුවන්. සිව්පද කාව්‍ය, ගී කාව්‍ය, නිදහස් කාව්‍ය. දැන් මේ කවිය මුලින්ම අපි හඳුන්වන්නේ මුල් යුගයේ කවිය අපි හඳුන්වන්නේ ජන කවිය හැටියටයි. ජන කවියක් කියන්නේ මොකක්ද? මිනිසාගේ දෛනික ජීවිතයේදී සෑම කාර්යයකදීම මේ මිනිසාගේ පාළුව, කාංශිය, මහන්සිය, වෙහෙස නිවා ගැනීමට ඒගොල්ලා කවි කියමින් තමයි තමන්ගේ දෛනික කාර්යයන් කරලා තියෙන්නේ. ඒ අනුව ජන කවිය නොයෙක් ප්‍රභේද වලට බෙදෙනවා. ගොයම් කවි, නිලුම් කවි, කරත්ත කවි, පාරු කවි, ඒ වගේම පැල් කවි, බඹර කවි, ඔය ආදි වශයෙන් ජන කවි නොයෙක් ප්‍රභේද තියෙනවා. එදා ඒ සිව්පද කවිය භාවිතා කරමින් එක එක විරිත් අනුගමනය කරමින් එදා පැරණි මිනිසා තමන්ගේ දෛනික කාර්යයේදී කවි කියව ආකාරය බොහොම රසවත්. දරුවා නිදි කරවන අවස්ථාව අම්මා බොහොම ලස්සනට කිව්වා. මම මේ අවස්ථාවලින් කීපයක් ඔයාලට පෙන්නන්නම්. දැන් ගොයම් කවිය. එදා ගොයම් කවිය ගොයම් කපනකොට කිව්ව කවිය බොහොම ලස්සනයි. දැන් බලන්න මේ ගොයම් කවිය. සිටිති පෙළින් පෙළ රාමුතුරු විනසට ගනිති රාම කැති දහසක් ගෙම විට දමති රාම කැති මාරුව ගාසට කපති ගොයම් අඟනු බැස කුඹුරට. එදා ඒ ගොයම් කුඹුරු කොටනකොට ඒ ගොයම් කපනකොට ඒ කිව්ව කවිය. ඊළඟට තවත් ජන කවි සම්ප්‍රදායට පද්‍ය කාව්‍යයක් තමයි නිලුම් කවිය. දැන් බලන්න මේ නිලුම් කවිය. කැකුළු තිසරු ඔසරින් වසාගෙන රුකුළු වලලු දැති නද දීගෙන මැදලා පුස්කොළ තොඩු තියාගෙන වෙන මැද නෙළුමට යමු සැරසීගෙන. ඊළඟට පැල නගිනකොට එදා පැල කවිය කියුවා. කරත්ත යනකොට ගොනාගේ තමන්ගේ පාළුව කාසියම කා ගන්න කවි කියුවා. ඒ වගේම බඹර කඩනකොට ඒගොල්ලෝ කවි කියුවා. ඒ වගේම රබන් කවි කැත්තත් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කඩු කනවා ලංසි පැටව මෝදු යන්න නැවක් හදනවා තකදොන් නැවක් හදනවා. ඒ රබන් කවි. ඒ වගේම කලගිරි නැටුම් කවි. පේලි සැදී අඟනෝසර සීලා නීල වරල පොසුමින් ගවසාලා
कोलनवी सब मेदट वेदीला बाललियो काल पिबिति सदीला ये खालगिरी नटुन कवि දැන් ලීකේදී ගායනාවෝදී බලන්න මේ කවිය ජන කවි මේවා රටලින් ඇරලා පඩිගෙන්නාලා දැටට දීලා ගසන රංගේ ලීගෙන්නාලා දැටට දීලා තාලෙ වදින කොට නටන රංගේ बिरगेन्नाला सुरलोत्ताला तालेट बेर पद गसन रंगे मेहमत विस्तर බලන්න තිබුණලු පොරමඩලේලි කෙලිය වගේ දැන් දරුණ ලැබෙලි කවි ඒ වගේ වයි ඊළඟට අපිට විභාගෙට නියමිත පද්‍ය පන්තිය තමයි ඔය උපදේශාත්මක කාව්‍යයට අයිති වෙන පද්‍ය පන්තිය ආනාහිය පානාඩ හැරෙන්නේ කියන පද්‍ය පන්තිය. දැන් බලන්න අපි පද්‍ය පන්ති රස විඳින ගන්නකොට උපදේශාත්මක කවි මොන ආකාරයෙන් තියනවද කියලා බලන්න පුළුවන්. ඒ වගේම තවත් බොහොම ජනප්‍රිය වෙච්ච කවි විශේෂයක් තමයි මේවර කවි. එතකොට මේ සියලුම කාව්‍ය සම්ප්‍රදායන් මේ කාව්‍ය කොටස් අයිති වුණේ දා ජන කවියට ජනයාගේ පාළුවට කාංශයට තමා විසින් කිව්ව කවි. දැන් බලන්න මේවර කවිය සාර සාදීති පෙති පෙරනෙලන කාල වලගිය දෝ මගේ මෙවරයා නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටු වේ නැත මෙවරයා කොස්වතු කම්දේ කොස්නෙල නාදා වලගිය දෝ මගේ මෙවරයා නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටු වේ නැත මෙවරයා යනෝ දරුවනි බල දැනගන්න ඕන ජන කවියක තියෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මේ බලන්න ජන කවියක තියෙන විශේෂ ලක්ෂණයක මතක තියාගන්න. පළවෙනි කාරණාව තමයි සරල බසකින් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට විවිධ විරිත් ජන කවියා භාවිතා කරලා තියෙනවා. ගීතවත් බවින් යුක්ත වෙලා තියෙනවා. ඔබට මම කලින් කිව්ව කවි වලින් එක දැන ගන්න පුළුවන්කම ඇති. අධ්‍යක්ීන් වල ඇති අවියාජ බවක් තියෙනවා. සංක්ෂිප්ත භාවයක් තියෙනවා. ඒ වගේම මනෝ සංයමී යුක්ත වීමක් තියෙනවා. නැවුම් උපමා රූපක භාවිතා කරලා තියෙනවා. ව්‍යංගාර්ථවත් අදහස් නිරූපණය කරලා තියෙනවා. ජමි සිතුම් පැතුම් පිළිබිඹ වෙලා තියෙනවා. එලි සමය යොදාගෙන තියෙනවා. එමනම් අපි මේ කාරණා ටික පදනම් කරගෙන ඔබට નિયમિત පද්‍ය පන්තිය අපි ਵਿਚාරය කරමු. ඔබට මේ ප්‍රශ්නය විභාගෙදී ආවොත් ඊටාම ලේසියෙන් පහසුවෙන් උත්තර ලියන්න පුළුවන්. හැබැයි පද්‍ය පන්තියේ කවි 3ක්වත් ඔබ අඩු වශයෙන් පාඩම් කරගන්න ඕන. ඉපැරණි ලාංකික ජනයාගේ විවිධ ක්‍රියාකාරකම් හා සිතුම් පැතුම් ඇසුරේ හැදී වැඩුණු ජන කවිය ඉතා කලාත්මක මාධ්‍යයක් හැටියටයි අපිට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. අනුරාධපුර යුගයේ සිට ආරම්භ මේ විදග්ධ කාව්‍ය රීතියට ඔබ්බේ රචනා වූ ජන කවි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වැඩෙන්නට වුණා. සිංහල ජන කවි අතර උපදේශාත්මක ජන කවියට ලැබෙන්නේ සුවිශේෂ තැනක්. පරිණි කාලයේ සිට
වැඩිහිටියන් විසින් බාල පරම්පරාවට උපදෙස් සැපයීම සඳහා අන භාවිතා කරන ලද්දේ මෙම කවි අපි මේවා හඳුන්වනවා දැනුමුතු කවි කියලා. දරුවනි කවියෙන් කළ හැකි දේ ඊටාම පුදුමාකාරයි. උපදේශාත්මක කවිය හරියටම හිතට වදින්නට නිර්මාණය වෙලා තියෙනවා. ඇතැම් අවවාද අසන විට සමහර දරුවන්ගේ ඇස් රතු වීමද විශේෂ ලක්ෂණයක්. මොකද ඒකට හේතුව ඒ සමහර උපමා රූපක ටිකක් සැරයි. ඒ ජන කවියෙන් එය ඉටුවන්නේ හෘදයාංගම ආකාරයට. සමාජයේ වැඩ කරන හැටි නොකරන හැටි පිළිබඳව ගැයුණු මෙම කවිය හදවතට කාවදන අයුරින් නිර්මාණය කළා තියෙන කවිය. බලන්න මේ කවිය පාඩම් කරගන්න ඕන. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරින් දැනේ අමුතු බමුදීම අත ගැල්ලුමෙන් දැනේ ආනා ඊය පානාඩ හැරෙන් දැනේ. පුරාණ කාලයේ විසූ මිනිසා ගසක් කපන්නට කැලයට ගියහම එම ගසට වදින්නේ ඒ දේවත්වයෙන් සලකාගෙන. නූතන පරිගණක මිනිසා ගස්ගල් වැලීම පිළිකුල් කළත් අතීත මිනිසා ඒවා වන්දනමාන කළේ අන්ධ භක්තියෙන් නොවේ. ගස කපන්නට පෙර ඒ වටේ එල්ලී ඇති වැල් වර්ග සහ පරණලා සියල්ල කපා දමා එදා ගැමිය ඉවත් කළා. යට හේතුව වනාන්තරයේ ඇති අනික් ගස්වලට කිසිදු හානියක් නොවන උරින් ගස බිමට ළඟා කර ගැනීමට. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ. යනුවෙන් හැඳින්වන්නේ ඒකයි. ගස කපන්නට පොළව පහර දෙකක් ගසන විට මිනිසා නොමිනිහා යන ආකාරයක් අන්න අපිට අඳුන ගන්න සොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔහුගේ කාර්යක්ෂම භාවය පිළිබඳවත් කවිය මෙතෙන්දී ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඔබගේ විචාරයේදී කවියේ තේරුම ලියන්නේ නැතුව කවියා බලාපොරොත්තු වන සමාජ දර්ශනය ඒක මනෝවිද්‍යාත්මක වෙන්න පුළුවන්, ඒක ආර්ථික විද්‍යාත්මක වෙන්න පුළුවන්, ඒක උපදේශාත්මක වෙන්න පුළුවන්. අන්නේ කාරණාව සමාජය සමග සංසන්දනය කරමින් උත්තර සැපයුවොත් ඔයාලට මේ ප්‍රශ්නෙට අදාළ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේක ලෙහෙසි පහසු ප්‍රශ්නයක්. පැරණි ගම්කරේ ඇත්තන්ගේ නිවසට අමුත්තෙක් පැමිණි කල ඔහුට හෝ ඇයට බතින් දුලතින් සංග්‍රහ කිරීම එදා මිනිසුන්ගේ ආගන්තුක සත්කාරයක්. ඇතැම් නිවසකට ගිය කල ආගන්තුකයා සමග කතාබස් කරමින් ඉඳලා ආපසු යන්නට සැරසෙන විට බත්කමු, තේබුමු, බුලත්කමු වැනි වදන් එදා අපේ ගැමියා ප්‍රකාශ කළා. නමුත් ඒ ප්‍රකාශ වන්නේ ආහාර ලබා දීමම නොවේ. බත් කන්නට ආරාධනා කරන ආකාරයෙන් කෑම ලැබෙනවද නැද්ද යන්න දැනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අතේ මැණික් කටුව ළඟින් අල්ලා කෑමට ආරාධනා කළොත් අන්න ආහාර ලැබෙන බව දැනගන්න පුළුවන්. හැබැයි මැණික් කටුවට ඉහළින් කියන්නේ වැලමිටි ප්‍රදේශයෙන් අල්වාගෙන ආහාරයට ආරාධනා කළොත්, කෑමට ආරාධනා කළොත් ඒව ලැබෙන්නේ නැහැ. මේක අපි හඳුන්වන්නේ පැරණි හස්ත සංඛ්‍යා
ක්‍රමයක් හැටියටයි. අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනී කිව්වේ ඒකයි. ජනකවියා ප්‍රකාශ කරන්නේ එදා සමාජ ක්‍රමයේ මිනිසුන්ගේ ඒ චර්යා ධර්මයන් වල කයි ස්වභාවය. එමෙන්න පැරණි ගොවියා වෙලක බිමහාන විට පාළුව කාංශිය මහන්සිය මගහරවා ගන්න ඒ කවි කිව්වා. අමත අපි කියන එකට අඬහැරිය පෑම කියලා කියනවා. එමෙ අඬහැරිය පාන්නේ උගුරකට හොඳින් පාදාගෙන. වෙල් ගන්නකට ඇසෙන පරිදි හයියෙන් අඬහැරිය පෑම ගොවියාගේ විශේෂ ලක්ෂණයක්. ඒ අඬහැරිය තුල ගවයා අමතන විදිය අනුව ඒ ගවයාට ආදරණීය නාමයක් තිබෙනවද යන්න දැක් ගන්න පුළුවන්. හානාහිය පානාඩ හැරින් දැනි යන ආප්තෝපදේශයෙන් ගොවියාගේ දක්ෂතාවය කවියා බොහොම ලස්සනට මේ පද්‍ය පන්තිය තුලින් ඉස්මතු කරලා තියෙනවා. ඒක ඔබ කවිය අධ්‍යයනය කළ බැලුවොත් දැක් ගන්න පුළුවන්. මේ කවිය බලන්න, මේ කවිය පාඩම් කරගන්න විභාගෙදී ලියන්න. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. වරද නැතම නිකරුණේ වැඩ කළා නොවේ. වරද පෙනෙති වැඩ නොගම් අයට ලොවේ. වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. ලොව බිහිවන සෑම මිනිසුන්ගේම හොඳ මෙන්ම නරක ගුණක් තියෙනවා. ඒක ඔයාලා ගාවත් මං ගාවත් තියෙනවා. නිවැරදි මිනිසුන් ලොව බිහිවන්නේ නැහැ. වැරදියයි සම්මත මිනිසා තුලද හොඳ ගති බොහෝ වෙලාවට දක්නට ලැබෙනවා. සමාජයේ කලුසුදු චරිත ලෙස වර්ග කර තියෙන්නේ මෙන්න මේ සමාජ ක්‍රමය. ඒත් කලු චරිත ලෙස සමාජ ක්‍රමයෙන් ලේබල් වූ මිනිසුන් ඇතැම් විට හොඳ දේවල් කරන බව ඔයාලට දකින්නට ලැබෙනවා ඇති. සුදු චරිත තුළින්ද ඇතැම් විට වැරදි සිදුවන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මේ සමාජයේ යථාර්ථය ජන කවියා අපූර්ව ආකාරයට පසක් කරගෙනයි මේ කවි නිර්මාණය කළා තියෙන්නේ. වැරදි පෙනෙන තරමට එය සිදුවී භාවය පෙන්වන්නේ නැහැ. සිදුවදී සිදුවී නිකම්ම බලා සිටීමෙන් නොවේ. වැඩ කරන ජනතාව අතින් බලන්න එදා ප්‍රස්තාපනයක් තිබුණා. පිගම් සෝදන්න අතින් පිගම් මිදීම ස්වාභාවිකයි. ඒත් බලා සිටින්න ආතෙන් එසේ පිගම් බිඳින්නේ නැහැ. වැරදීම මිනිස් ගතියකි. ඒර සමාව දීම දේව ගතියකි. ජන කයි වහල පවතින්නේද මෙන්න මේ පිළිබඳවයි. වැඩ නොදන්නා හා වැඩ නොකරන්නා සුළු සුළු වැරදි විශාල පරිමාණයෙන්ගෙන කලබල කරනවා, අරගල කරනවා. තමන්ගේ ඇසේ පොල් පරාලය ඔවුන්ට පේන්නේ. අනුන්ගේ ඇසේ තියෙන පොල් කෙඳ තමයි ඔවුන්ට පේන්නේ. යන වැකිවලින් මේ අදහස ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා. ජීවිතයේදී යම් යම් වැඩ කටයුතු කළ යුතු අවස්ථා හා ඒ කාල වකවානු කවිය ලස්සනට කියලා තියෙනවා. අපේ කාලේ බලන්න බාල කාලයක් තියෙනවා අපිට, තරුණ කාලයක් තියෙනවා, මහලු කාලයක් තියෙනවා. අන්නේ කාලවලට ගැළපෙන කාර්යභාරයක් තෝරාගෙන අපි කටයුතු කරන්න ඕන. පරම්පරාවට මේකේ කාර්යභාරයන් ගලාගෙන යෑමක් දක්නට ලැබෙනවා. දරුවා කලකදී මවක් වෙනවා, ඒ වගේම පියෙක් වෙනවා. එම මව්පියෝ දරුවන් උගන්වනවා. අවසානයේ මව්පියෝ
ආච්චිලා සියලා බවට පත් වෙනවා. තමන්ට සුදුසු පරිදි ක්‍රියා කිරීම පිළිබඳව ජන කවියා අපූර්ව ආකාරයට කවි ගොතලා තියෙනවා. දැන් බලන්න මේ පද්‍ය පන්තිය මේ කවියත් පාඩම් කරගන්න. ඇස නැතිදා පොත ගම්තේ කියන්නටද දත නැතිදා උක්දනුගිනි තපින්ටද වෙර නැතිදා ගාගම්තේ දිනන්ටද යුද නැතිදා නැති කග කොස් කොටන්ටද මානව සමාජයේ දියුණුව ප්‍රගමනයේ උදෙසා විවිධ වයස් මට්ටම් වලට අයත් කාර්යයන් ඒ අයට පැවැරලා තියෙනවා. කුඩා කාලයේ දරුවන්ට අධ්‍යාපනයට, තරුණ කාලයේ රැකියාව හා ආවාහ විවාහ කටයුතු සඳහා, වයස්ගත වූ කල බල භාවනා සඳහා සමාජය වෙන් කරගෙන තියෙනවා. එම ක්‍රියාදාමයන් පටලවා ගන්න ඇතැම් වූ විවිධ ගැටුම් වලට මැදි වෙනවා. ඇස් නොපෙනෙන සැදෑ සමයේදී පොතපත කියවීම ඉතාම අමාරු කාර්යයක්. එමෙන්ම කම්මැලි කාර්යයක්. රස බැලීමට නම් ශක්තිමත් දත් දෙපළක් තිබෙන්න ඕන. ඒත් වයසට ගියහම දත් හැලියේ ගිය ලොබු කටෙන් කුමන නම් උක්‍රාසියක් ලබන්නේද? ඇඟපත හයියක් නොමැතිදා ගුටි කසාගෙන දිනන්නට නොසිතිය යුතුයි. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නට යන ජනවහරද ඔයාලටත් මටත් හොඳට හුරු පුරුදුයි. මේ පද සියල්ලෙන්ම ඒ අවස්ථාවේදී කළ යුතු සුදුසුම වැඩ කටයුත්ත ගැන තමයි කවියා නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට බලන්න කවියා තවත් වැදගත් කාරණාවක් උපදේශයක් දෙනවා. විවාහය පිළිබඳව මන උපදේශයක් සපයන්නට ජන කවියා නිරන්තරයෙන්ම සමත් වෙලා තියෙනවා. විවාහය ආරම්භයේදී මොන වගේද හරියට පන්ට පන වගේ, කිරි පැණි වගේ ජන කියමන් අපි ගැමි වහාරේ අපිට ඇහිලා තියෙනවා, දක්නට ලැබිලා තියෙනවා. විවාහ ජීවිතය පිළිබඳව බෞද්ධ දර්ශනය තුල ඒ වගේ මනෝවිද්‍යාව තුල බොහෝම ලස්සනට කරුණු කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. එකී අව්‍යාජ ප්‍රේමයෙන් යුත විවාහය දිව්‍ය කල්ගත වීමේදී පළදුවන්නට ගන්න අයුරු ජන කවියා මනාව චිත්‍රණය කිරීමකුත් මේ කවි පද්‍යය තුලින් කරලා තියෙනවා. ලාබාල වයසේ දරුවන් ආදරය ප්‍රේමිය කියන එක නොදැන ආදරය ප්‍රේමිය කරලා තමන්ගේ ශරීරාංග වලට ආසාවක් ඇති කරගෙන විවාහයට පත් වුණාම ඊටාම ඉක්මනින් ඒ විවාහ ජීවිතය අසාර්ථක වෙලා මහා ගැටුම් රාශියකට මුහුණ දෙන බව මේ සමාජ සබාලන විට අපිට පේනවා. ඒ නිසා බොහෝ කවියෝ ප්‍රේමිය පිළිබඳව, ආදරය පිළිබඳව ගොඩක් දේවල් කියලා තියෙනවා. දැන් බලන්න මේ ජන කවියත් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. එක් මුනදාට ඔක්දන්නේ පැනිසේමා වෙන්නුනදාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුවම් දේ අගසේමා ඉතින් ළඳේ කරවින තිබ්බටුසේමා. මෙම කවිය නිර්මාණය වන්නේ උපමා වාචී භාෂාවක් භාවිතා කරගෙන. සේයන උපමා වාචී නිපාත පදය භාවිතය තුළින් ඒ බව අපිට දැක් ගන්න පුළුවන්. කිසිදු බරපතලක් නොදකින ජීවිතය ගැන හරි අවබෝධයක් නොමැති තරුණ තරුණියෝ
තරමක් මිත්‍ර වූ පමණින් විවාහ විවිධයට අවතීර්ණ වෙනවා. ඔවුන්ට අන්‍යෝන්‍ය ප්‍රේමයෝ විවාහයේ පිළිබඳ යුතුකම් ගැන අවබෝධයක් නැහැ. දරුවන් රැකබලා ගැනීමට නිසි දැනුමක් තියෙන්න ඕන. එම විවාහ ජීවිතයේ කෙලවර වන්නේ අවසානයේ මහත් කරදරයකින් ව්‍යසනයකින්. මුල් කාලයේ උක්තඬු වල පැනිසේ මිහිරි ඒ පසු කාලයට යන විට කරවිල තිබ්බටුසේ තිත්ත බවක් තියෙනවා. කරවිල තිබ්බටු ගුණදායක වුවද ඇතමුන්ට දිවි පිනවන්නේ නැහැ. ඒක ගැමි භාෂාවක්, ගැමි වහරක්. කටුවත්තක් ක්‍රමක්‍රමයෙන් හීනවන්නාසේ ආදරයක් ක්ෂය වෙලා යනවා. දරුවන්ට යහපත් ජීවිතය පිළිබඳ ආදර්ශවත් කතාවක් තමයි ජන කවියා මේ පද්‍ය පන්තියෙන් කියලා තියෙන්නේ. විවාහ ජීවිතයේ වෙන්වීම යම් දෙවරේ වදයන්ට උපමා කිරීම ඊටාම ලබනසුළු යෙදුමක්. ජන කවියා ඇතැම් විට අප වෙත උපදෙස් ගෙන ඉන්නේ ආඥාවක් විධානයක් ආකාරයට. ඒ වාගේ ප්‍රස්තාව පිළිරුසේ අපිට හඳුන්වන්න පුළුවන්. තමන්ට ලැබීමට තිබෙන ඉදිරි සැපත සඳහා තමන්ගේ අතහිමි ඇති සැපත කැප කරන අවස්ථා අපිට දක්නට ලැබෙනවා, අහන්නට ලැබෙනවා. එවැනි සිද්ධාමයක් ලෙස නිර්මාණය වූ ජන කවිත් අපිට ඇහිලා තියෙනවා, දක්නට ලැබෙනවා. බලන්න මේ ජන කවිය. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා විදුලි ගෙලිය දැක ගිනි හුලදී හෙලා අනුලියන් දැක තමලියට තල තලා දුවන් මුවන් දැක නොදමන් නෙළුව පලා අඳුරු කරුවලේ ගමන් කරන මිනිසා විදුලි එළියක් දුටු විට සැනින් මුළුවක්ක් දී එබීම එක මෝඩ ක්‍රියාවක්, අනුවන ක්‍රියාවක්. එමෙන්ම තම බිරිඳ අමතක කර දමා වෙනත් ස්ත්‍රීන් කරා ගමන් කළ පුරුෂයන්ට සිදුවන්නේ අතරමං වීම. ඒක ධික ගැහැණියක්වත් අවසානයේ තමන්ට හිමිවන්නේ නැහැ. පලාමිටක් නොලමින් සිටි මිනිසා මුව මස් කන්නට සිතා මුවගු පසුපස පැන්නීමද එවැනිම ක්‍රියාවක්. අතේ තිබූ පලා වර්ගයද මුවාද අවසානයේ ඔහුට අයිමි වෙනවා. ස්ත්‍රිය අහිමි වූ පරිදි තම විධාන ක්‍රියාවක් පරිද්දෙන් රචනා වූ සාරගර්භ අදහසක් තමයි කවියාවෙන් පද්‍ය පන්තියෙන් නිරූපණය කළ තියෙන්නේ. ඒ අනුව දුවේ පුතේ කවි පන්තිය මුල සිට අපි රස වින්දනය කරනකොට, ਵਿਚාරය කරනකොට අපිට පේන දෙයක් තමයි කවියා සරල භාෂාවක් භාවිතා කරමින්, උපමා රූපක භාවිතා කරමින් සදාචාරය, සભ્યත්වය ඔපනැංවීමට විශාල මෙහෙවරක් ජන කවියා ගත්ත වගේම මෙම් පන්ති පන්තිය තුලින්ද ගත් බව අපිට දක්නට ලැබෙනවා. එහෙනම් ඔබ අවසානයේ භාගයේදී ලියන්න ඕන මේ පද්‍ය පන්තිය සාර්ථක පද්‍ය පන්තියක් හැටියට. අපි කතා කරේ සිංහල සාහිත්‍ය පොතේ තියෙන 11 ශ්‍රේණිය සාමාන්‍ය පෙළ විභාගයට නියමිත පාඩම් අතර ඊටාම රසවත් විභාගෙදී අහන්න පුළුවන් පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් මාතෘකාවක් පිළිබඳවයි. මේ ප්‍රශ්නය ඔබ ලියා ගන්න, මේකට උත්තර ලියලා මේ කවි පාඩම් කරලා
විභාගෙට සාර්ථකව මුහුණ දෙන්න. ප්‍රශ්නය මේකයි. මිනිසාගේ සදාචාරය, සભ્યත්වය හා තම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට ජන කවියෙන් මහඟු පිටුවහලක් වේ. හානාහිය පානාඩ හැරෙන් දැනේ පද්‍ය පන්ති අසුරෙන් මේ කියමන පහදා. ඒ ප්‍රශ්නේ ඔබ ලියලා පුරු වෙලා විභාගෙට යන්න. එහෙනම් ඔබට විභාගයේ ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා.